ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තා අනුව නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තකියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අමිල්නාත් මාසිංහගේ. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවසේ සිරස් තල වෙත. ලීසින් සමාගම්වලට නීති විරෝධී වැඩසටහා ඉඩ නොදෙන්නයි ජනපතිගෙන් පොලිසියට නියෝග. පාස්කෝ ප්‍රහාරයේ බුද්ධ තොරතුරු දියාරු කර තිබූ බව අජිත් රෝහණ කොමිසමට කියයි. නිශ්චිත තොරතුරු ලැබුණු බවට නන්දන මුණසිංහගෙන් ප්‍රකාශයක්. නිදහස් චතුරස්‍රය අසලින් හමු වූ මනසිරුර ගැන තොරතුරු හෙළිවේ. ඒ අනුව දැනට පොලිසිය සැක කරනවා සියදිවි නසා ගැනීමක් කියලා. නමුත් මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසන් වෙනතුරු ඒ පිළිබඳව ස්ථිර තීන්දුවක් ලබා දීමට හැකියාවක් නැහැ. අනතුරු බහුල දුම්රිය හරස් මාර්ගයේ සිදු වූ 68 වැනි අනතුර. ලීසින් පහසුකම යටතේ වාහන මිලටගෙන ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කර ගැනීමට ලීසින් සමාගම් අනුගමනය කරන නීති විරෝධී ක්‍රමවේදයට කිසිසේත් ඉඩ නොතබන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිසියට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත්තේ මාස 6කට සහන කාලයක් ලබා දී තිබෙදී ණය වාරික නොගෙවීම මත වාහන අත්පත් කර ගැනීමට ඉඩ නොතබන ලෙසයි. දවසේ පුවත ජනාධිපතිවරයා වැඩපළන පොලිස්පතිවරයාට ලබා දුන් උපදෙස් සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍යංශය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කළා. එහි සඳහන් වන්නේ ලීසින් සමාගම් නීති විරෝධී ලෙස වාහන අත්පත් කර ගැනීමට පෙර පොලිසිය දැනුවත් කිරීමක් සිදු නොකරන බවයි. එලෙස පොලිසිය දැනුවත් කරන්නේ වාහන අත්පත් කර ගැනීමෙන් පසු බව ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වුණා. වාහන අත්පත් කර ගැනීමෙන් පසු එලෙස ලැබෙන පැමිණිලි නැවත දැනුම් දෙනතුරු බහර නොගන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. COVID-19 ව්‍යාප්තිය සමග පීඩාවට පත් විවිධ කණ්ඩායම්වලට රජය ප්‍රදානය කළ සහන සමූහය යටතේ ත්‍රිරෝතරත හිමියන්ගේ ලීසින් ණය වාරික අයකර ගැනීම මාස 6කට අත්හිටුවනු ලැබුවා. ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් පසුගිය මාර්තු 23 වෙනිදා නිකුත් කරන ලද 16 ඇල ඉරක් 20/20 චක්‍රලේඛයේ දෙවන වගන්තියේ ඒ බව සඳහන්. එසේ තිබියදී ණය වාරික නොගෙවීම මත වාහන අත්පත් කර ගැනීම රජයේ නියම කඩකිරීමක් වන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ යයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කරනවා. මෙතර ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව රාජ්‍ය විසින් ලබා දී ඇති සහන කාලය තුලදී ලීසින් ණය වාරික ගෙවීම පැහැර හැරීම මත වාහන අත්පත් කරගත් බව පවසමින් පොලිසිය වෙත සිදු කරන පැමිණිලි බාර නොගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබෙනවා. පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සහන කාලය තුලදී වාරික ගෙවීම පැහැර හැරීම හේතුවෙන් අත්පත් කරගනු ලබන වාහන සම්බන්ධ පොලිසිය වෙත පැමිණිලි ලැබුණහොත් එම පැමිණිලි සටහන් කර ලංකා දණ්ඩ නීතිය සංග්‍රහය අනුව සොරකම හෝ කොල්ලකෑම යන වැරදි යටතේ විමර්ශනය කර නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවයි. එසේම එම පැමිණිලි වලට අදාළව අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙසට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් දී ඇති බව වැඩිදුරටත් සඳහන් වෙනවා. දවසේ පුවත මහ බැංකුවේ ලියාපදිංචි නොවූ මූල්‍ය ආයතන නියාමනය කිරීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් ඉදිරියේදී කැබිනට් අනුමැතියට ඉදිරිපත් කරන බව මහ බැංකු අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා පවසනවා. මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ හිරු ප්‍රවෘත්ති සමග අද විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. මේ ඝාතනයක් පවා සිදු වූ සිදුවීමට අදාළ මූල්‍ය ආයතනය මහ බැංකුව තුල ලියාපදිංචි ආයතනයක්ද? නැහැ. කෙටියෙන් පිළිතුර. කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක රජය ප්‍රතිපත්තිමය තීරණ කිහිපයක් ගත්තා මේ ණය සහන ලබා දීම සඳහා. එහෙම නැත්නම් ලීසින් සහන ලබා දීම සඳහා. මේ ඝාතනය සිදු වූ මූල්‍ය ආයතනයට මහ බැංකුව නිර්දේශ කරලා නැද්ද මේ මාස 6ක කාලයකට මේ ජනතාවට මේ පහසුකම ලබා දෙන්න කියලා? නියම කිරීම යන්නේ මේ ලියාපදිංචි වෙච්ච අපිත් සමග කටයුතු කරන ආයතන වර්ග 3-4ට පමණයි. ඒ කියන්නේ මහ බැංකුව තුල ලියාපදිංචි නැති කිසිදු මූල්‍ය ආයතනයකට ඒ පහසුකම ජනතාවට ලබා දෙන්න බෑ. නෑ. එවැනි ආයතන අති විශාල සංඛ්‍යාවක් තියෙනවා.
නුවර ඉඳලා කොළඹට සමහර විට අපිට 1000කට වැඩි ආයතනවල පාරයිනේ දකින්න පුළුවන්. බොහෝ මූල්‍ය ආයතන අතාත්වික පොලි අනුපාත දෙනවා කියලා. එහෙම නැත්නම් පාරිභෝගිකයින්ට විශේෂ වරප්‍රසාද දෙනවා කියලා ඔවුන්ගේ අලෙවි ප්‍රවර්ධන කටයුතු කරගෙන යනවා. එවැනි දැනුවත් වීමක් මහ බැංකුව සිද්ධ වුණොත් මහ බැංකුවට මැදිහත් වෙලා එවැනි මූල්‍ය ආයතන පරීක්ෂා කිරීමේ හැකියාවකුත් නැද්ද? එහෙම හැකියාවක් බලතලයක් නොමැති බවයි පේන්නට තිබෙන්නේ. මේ පසුගිය දිනවල යම් යම් මූල්‍ය ආයතනවල ඇති වූ තත්ත්වය ද ෆිනෑන්ස් CTI ආදී මෙවැනි කාරණාත් එක්ක මහ බැංකුව අපේ රටේ මූල්‍ය පද්ධතියට කරන වගකීම පිළිබඳව ජනතාව තුළ යම් සැකයක් ඇති වී තිබෙනවා. විශේෂයෙන්ම මේ ඝාතනයක් පවා සිදු වූ ආයතනයට විරුද්ධව මහ බැංකුව ගන්න පිළියම මොකක්ද? ඒ කාරණය පිළිබඳව පිළියමක් ගැනීමට මහ බැංකුවට මේ දැන් තියෙන තත්ත්වයන් යටතේ හැකියාවක් නැහැ. ඒ සඳහා බලතල මහ බැංකුවට නැති නිසා මහ බැංකුව ඔය ප්‍රශ්නය තේරුම් අරගෙන මීට වසරකට දෙකකට පමණ උඩදී පිළියෙල කරලා තිබෙනවා එක්තරා පනතක්. ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පිළිබඳ පනත. මේ පනත පිළියෙල කරලා තියෙන්නේ ඔය නියාමනයට අහු වෙන්නේ නැති hire purchase කටයුතු කරන ආයතන පිළිබඳ නියාමනයක් කිරීමේ අධිකාරයක් පිහිටුවීම සඳහා. දැන් මේ පනත කෙටුම්පත සකස් කළා මුදල් අමාත්‍යාංශයේ සාකච්ඡාව සඳහා ඉදිරිපත් කළා තියෙන්නේ. එය කැබිනට්ටුවෙන් අනුමත කළා. ඊට පස්සේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරන්නටයි තිබෙන්නේ. එහෙම කළොත් මේ දැනට ඔය රෙජිස්ටර් කරලා නැති නියාමනය නොවන ආයතන පිළිබඳ අධීක්ෂණයක් කරන්න පුළුවන්. ලංකා ස්වයං රැකියා වෘත්තකයන්ගේ ජාතික ත්‍රිරෝධත සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ මූල්‍ය සමාගම සම්බන්ධයෙන්ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා. තම සංගමයට අයත් ත්‍රිරෝධ රථයක් එම කල්බදු සමාගමෙන් නිදහස් කර ගැනීමට ගිය අවස්ථාවේදී පිරිසක් සිදු කළ පහර දීමකින් ඝාතනයට ලක් වූ සුනිල් ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 14 වෙනිදා කැස්බෑව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. මිරිහාන ප්‍රදේශයේදී පිරිසකගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත් වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝධ රථ සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහය ඊයේ පස්වරුවේ කැස්බෑවේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ආවා. එච්චර කාලයක් එයා ජනාධිපතිතුමාට අගමැතිතුමාට Facebook වලින් මාධ්‍ය වලින් එයා කිව්වා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න මේ වගේ දේවල් වෙනවා ප්‍රශ්න ඇති වෙනවා කියලා සාහනයක් දෙනවා වටේ සාහනේ නැති වෙලා ගිහිල්ලා ප්‍රශ්නයක් ඇති වෙච්ච නිසා අන්තිමට මේකේ පිල්ලක් උනේ මගේ මහත් අපිට හරි යුක්තිය ඉෂ්ට වෙන්න ඕන. මේ වගේ ආයතන තියෙන්න විදියක් නැහැ. මේක සෝදිසි කරන්න ඕන. මහ බැංකුව බලන්න ඕන. දැන් මේක මේ ප්‍රසිද්ධිය සිද්ධ වුණ අප්‍රසිද්ධ කොච්චර සිද්ධ වෙනවද? මහ බැංකුව අනුමත කරපු ආයතන පවා ATI වගේ ඒ ආයතන පවා අහිංසක මිනිසුන් සුරා කරනවා. ජනාධිපතිතුමා ගැන සම්පූර්ණ විශ්වාස මුළු රටේ ජනතාව තබලා තියෙනවා. ඔබතුමාගේ නියෝග නිලධාරීන් ක්‍රියාත්මක කරනවාද කියන එක සෝදිසියෙන් ඉන්නේ කියලා. ඒක තමයි අපි ඉල්ලන්නේ. මේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලනඥයින් සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු බොහෝ පිරිසක් පැමිණ සිටියා. සුනිල් ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා කැස්බෑව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. මේ අතර මෙම ඝාතන සිද්ධියට අදාළ ලීසිං සහ ණය පහසුකම් ලබා දෙන පෞද්ගලික ආයතනය සහ එහි හිමිකරු සම්බන්ධයෙන්ද පොලිසිය වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මිරිහාන ප්‍රදේශයේ පිහිටි ලීසිං සහ ණය පහසුකම් ලබා දෙන පෞද්ගලික ආයතනයක් හිඟ වාරික නොගෙවීම හේතුවෙන් ත්‍රිරෝධ රථයක් නැවත එම ආයතනයේ වෙත රැගෙනීම සම්බන්ධයෙන් විමසීම සඳහායි අදාළ ත්‍රිරෝධ රථ හිමිකරු සමග සුනිල් ජයවර්ධන මහතා එහි ගොස් තිබුණේ. සුනිල් ජයවර්ධන මහතාට සහ එම සංගමයේ ලේකම්වරයාට පොළු අතැතිව පැමිණි එම ආයතනයට සම්බන්ධ පිරිසක් විසින් පහර දී තිබුණේ ඉන් අනතුරුවයි. පහර දීම සිදු වූ අවස්ථාවේ එම ස්ථානයෙන් ගමන් කළ පුද්ගලයෙකු සිද්ධිය මෙලෙස රූගත කර තිබුණා. Honey, begin to picture. අවට සිටි පිරිස ඒ සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශය දැනුවත් කිරීමෙන් පසු මිරිහාන පොලිසිය පැමිණ සුනිල් ජයවර්ධන මහතා රෝහල්ගත කළද ඔහු එහිදී ජීවිතක්ෂයට පත් වුණා.
පහර දීම සිදු කළ පුද්ගලයන් 6 දෙනෙකු එම අවස්ථාවේ බීමතින් සිට ඇති බවටද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. මේ සම්බන්ධ සැකකරුවන් 8 දෙනෙකු මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවටගෙන මේ වෙන විට රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. මෙම සැකකරුවන් නැවත මේ මාස 25 වන දින ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එදිනට හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීම සඳහා කටයුතු යොදා තිබෙනවා. මේ සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය විසින් තවදුරටත් විමර්ශන පවත්වමින් සිටිනවා. මෙම මූල්‍ය ආයතනයෙන් මෙවැනිම අසාධාරණයකට ලක් වූ තවත් පුද්ගලයෙකු අද එම සමාගම ඉදිරිපිටට පැමිණ මෙලෙස අදහස් පළ කළා. දැන් මම ඉන්නේ නිවුස් බලනකොට තමයි මේ වාහනේ දැක්කේ. මේ ඔයාගේ වාහනේද මේ තියෙන්නේ මගේ වාහනේ. අර දැන් ඔයාලට විශ්වාසයි වගේම එක කියලා. CAD 74 මාස 6ක් යනකම් හොයාගන්න බැරුව තිබ්බි. පෙන්වුවේම නැහැ. මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් දේශපාලනඥයින් සහ සිවිල් සංවිධාන අදහස් පළ කළා. ඒක අපි හෙලා දැකිය යුතු ඝාතනයක්. මොකද මනුෂ්‍ය ඝාතනයන් එලෙස කරන්න තරම් නීතිය හැල්ලුවටපත් වෙන්න හොඳ නැහැ. මොකද අපි ආවේ නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කරන්න. ඉතින් කාටවත් බෑනේ නීතිය අතට අරගෙන වැඩ කරන්න. ඒතකොට දැන් මහ බැංකුවත් මේකට වග කියන්න ඕනේ. මේ වගේ අහිංසක මේ සමාජ ක්‍රියාකාරීන් මරා දැමීම අපි ඒක බැර කරන්නේ ආණ්ඩුවට. ඒ නිසා ආණ්ඩුවේ වගකීම තමයි මේ පෑර ඇරලා තියෙන්නේ. 2018 අවුරුද්දේදී සිංහලයේ සංවිධානයේ විදියට අපි මහ බැංකුවට ගිහිල්ලා මේ ලීසින් මාෆියාව පිළිබඳව පහුගිය යහපාලන ආණ්ඩු සමයේදී විමසීම් කරන්න ගිය වෙලාවේදී අපි ඔවුන්ට රාජකාරියට බාධා කරා කියලා අපිට නඩු දාලා මේ වෙන විටත් කොටුව අධිකරණයේ නඩුවක් පවතිනවා. මේ සම්බන්ධව හැම ආණ්ඩුවක්ම වග කියන්න ඕන. හරියමං විපක්ෂයක් මේ රටේ තිබුණා නම් මෙතුමල්ලා නෙවෙයි මේ ප්‍රශ්න කතා කරන්න ඕනේ විපක්ෂයන්. මෙතුමාගේ මේ මරණය පාදක කරගෙන දේශපාලන කණ්ඩායම් දේශපාලන වාසි ලබා ගන්න හදනවා. මේ අතර සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනයේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා වෘත්තීය සමිති කිහිපයක නායකයින් අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. නමුත් අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව අතරතුර රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා පැමිණ අදහස් පළ කිරීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එහිදී ඇතැම් වෘත්තීය සමිති නායකින් චෝදනා කළේ සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනයෙන් ඔවුන් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කළ බවයි. ඔබතුමා අපිට ආරාධනා කළේ සිවිල් සංවිධාන විදියට මේ අහිංසක මිනිහා වෙනුවෙන් කතා කරන්න. එතකොට මෙතන මේ දේශපාලන කතාවක් මේ යන්නේ. අපිට වැඩක් නැහැ දේශපාලනේ. අපි ආවේ මේ අහිංසක මිනිහා වෙනුවෙන් කතා කරන්න. මෙතන දේශපාලනේ ඉන්නේ. මට ආරාධනා කරා. ඔයා යන්නේ එළියට. ඔයා යන්නේ එළියට. කරුණාකරන එළියට. පාස්කු ඉරිදා එල්ලූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට පෙර දින ප්‍රහාරයක් එල්ල විය හැකි බවට නිශ්චිත තොරතුරු ලැබී තිබුණු බවට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ අනාවරණ වුණා. ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා ලබා දුන් සාක්ෂි අනුවයි. මේ අතර ඊයේ රාත්‍රියේ සාක්ෂි ලබා දෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොමිසම හමුවේ අනාවරණය කළේ ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරුවල අන්තර්ගතය ගැටලු සහගත බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ පෙරවරු 10 සිට පස්වරු 7:10 පමණ වන තෙක් සාක්ෂි ලබා දුන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතායි. මෙහිදී කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ තෞහිද් ජමාත් සංවිධානය ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවට මීට පෙර තොරතුරු අනාවරණය වූයේ ද යන්නයි. සාක්ෂිකරු ඊට පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ 2019 වර්ෂයේ අප්‍රේල් මාස 20 වෙනි දින පස්වරු 5:47ට පමණ එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතාගෙන් ඇමතුමක් ලැබුණ බවයි. සර්, හෙට පාස්කු ඉරිදා. සමහර විට හෙට දේවස්ථානවලට ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන්. එනිසා ආරක්ෂාව වැඩි කරන්න යන පණිවිඩය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා විසින් ලබා දුන් බව නන්දන මුණසිංහ මහතා සඳහන් කළා. එම ඇමතුමට පිළිතුරු ලෙස Taman ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගන්නම් යනුවෙන් සඳහන් කළ බව සාක්ෂිකරු කොමිසමට අනාවරණය කළා. පසුව එම ඇමතුම විසඳවනවත් සමග රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පසරු 5:55ට පමණ ඇමතුමක් ලබා දුන් බව සාක්ෂිකරු කොමිසමට සඳහන් කළා. සර්,
පෙර බුද්ධි තොරතුරේ සටහන් විදිහටම ඊටම විශ්වාසදායක තොරතුරක් ලැබිලා තියෙනවා. හෙට අප්‍රේල් 21 පල්ලිවලට සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන්. ඒ නිසා ආරක්ෂාව සපයන්න යනුවෙන් එම ඇමතුමෙන් තමන්ව දැනුවත් කළ බව සාක්ෂිකරු කොමිසමට අනාවරණය කළා. එමෙන්ම කල්මුනේ සිදු වූ යතුරුපැදි පුපුරවා හැරීම පෙරහුරුවක් ලෙස සිදු කළ එකක් බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති බවද ඒ මොහොතේදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සඳහන් කළ බවත් සාක්ෂිකරු පැවසුවා. ත්‍රස්ත සංවිධානයක් සාක්ෂි ඉතිරි කරමින් එලෙස පුපුරවා හැරීමක් සිදු කරයිද යන්න තමන් නිලන්ත ජයවර්ධන මහතාගෙන් විමසා සිටි බවත් එහිදී ඔහු සඳහන් කළේ ඒ සියලු පරීක්ෂණ සිදු කළ බවත් 21 වෙනිදා ප්‍රහාරය විය හැකි බවට පොලිස්පති දැනුවත් කළ බවයි. 21 වෙනිදා ප්‍රහාරයක් සිදුවිය හැකි බවට තමන් යටතේ සිටින නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනා දැනුවත් කළ බව කොමිසම හමුවේ නන්දන මුණසිංහ මහතා කියා සිටියා. ඒ අතරතුර පොලිස්පතිවරයා තමන්ට ඇමතුමක් ලබා දී නිලන්තගේ පණිවිඩයක් ලැබුණේද යන්න විමසා සිටි බවත් එයට ඔව් යනුවෙන් තමන් පිළිතුරු ලබා දුන් බවත් සාක්ෂිකරු කොමිසමට අනාවරණය කළා. එමෙන්ම 21 වෙනිදා උදෑසන ප්‍රහාරය සිදුවීමට පෙර නිලන්ත ජයවර්ධන යලිත් දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඩියුටි දාලාද තියන්නේ යනුවෙන් විමසූ බවත් මෙතෝදිස්ත පල්ලිය කොහෙද තියන්නේ යනුවෙන් විමසා සිටි බවත් සඳහන් කළා. ඊට ඩියුටි දාලා තියන්නේ යනුවෙන් පිළිතුරු දුන් තමන් මෙතෝදිස්ත පල්ලිය කොහෙද යන්න නොදන්නා බව දැනුම් දුන් බවත් සාක්ෂිකරු සඳහන් කළා. පසුව නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගෙන් මෙතෝදිස්ත පල්ලිය පිළිබඳව විමසා ඇති අතර ඔහු පවසා ඇත්තේ කොල්ලුපිටියේ මෙතෝදිස්ත පල්ලියක් තිබෙන බවයි. එවිට නිලන්ත ජයවර්ධන දැනුම් දී ඇත්තේ එම පල්ලියට ප්‍රහාරයක් එල්ලවන බවයි. ඒ අනුව තමන් කොල්ලුපිටියේ අදාළ දේවස්ථානයට ආරක්ෂාව ලබා දෙන ලෙස දැනුම් දුන්නා යනුවෙන් සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළා. කොටහේන ග්‍රෑන්ඩ් පාස්සේ පිහිටි දේවස්ථාන දෙකකට ඉක්මනින් ආරක්ෂාව ලබා දෙන ලෙස නිලන්ත ජයවර්ධන තමන්ට යලි ඇමතුමක් දී සඳහන් කළ බව සාක්ෂිකරු කොමිසමට අනාවරණය කළා. දේවස්ථානවලට ප්‍රහාර එල්ලවන බවට සඳහන් වන විටත් දේව මෙහෙයන් පැවැත්වීම වැළැක්වීමට කටයුතු නොකළේ මන්ද යන්න කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියා. ඒ මොහොතේ දේව මෙහෙයන් නැවැත්වීමට කටයුතු කළා නම් හොඳ බව තමන්ට දැන් වැටහුණද ඒ මොහොතේ ප්‍රහාරයක් සිදු නොවුනේ නම් පාස්කු දේව මෙහෙය කඩාකප්පල් කිරීම පිළිබඳව චෝදනා එල්ලවන බවත් එම තීරණය තමන්ට ගැනීමට නොහැකි බවයි සාක්ෂිකරු සඳහන් කළේ. ජනාධිපති කාර්යාලය අසල උද්ඝෝෂණයක් සිදු කරන්න සූදානම් වන විට පොලිසිය අධිකරණ නියෝගගෙන ඊට මැදිහත් වෙනවා නම් ඇයි මෙයට එවන් ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි වූයේ යන්න කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියා. කලින් දවසේ නිලන්ත පැහැදිලිවම සඳහන් කළා මේ සිද්ධිය පොලිස්පති දැනුවත් බවට. එය සිදු කළ යුත්තේ පොලිස්පති බව සාක්ෂිකරු සඳහන් කළා. ඊයේ රාත්‍රියේ 7ට පමණ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොමිසම හමුවේ පෙනී සිටියා. කොළඹ දිශාවබාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා නිවාඩු ගොස් සිටීම හේතුවෙන් 2019 වසරේ අප්‍රේල් 10, 11, 12 යන තෙදින එම දුරේ වැඩබැලීම නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් සිදු කළ අතර එහිදී නන්දන මුණසිංහ මහතා විසින් ප්‍රහාරය සම්බන්ධයෙන් එවා තිබූ ලිපිය තමන් බැලූ බව කොමිසමට සාක්ෂි දෙමින් ඔහු සඳහන් කළා. රාජ්‍ය බුද්ධි සේවයෙන් ලැබෙන තොරතුරක් දෝෂ සහිතව තමන් මීට පෙර දැක නොතිබූ බව පැවසූ සාක්ෂිකරු කියා සිටියේ එම ලිපිය දියාරු ලිපියක් බවයි. කොමිසම විට විමසා සිටියේ කවුරුන් විසින් තොරතුරු දියාරු කර ඇද්ද යන්නයි. මෙම ලිපියේ ප්‍රහාරයක් සිදුවිය හැකි බව සහ සැකකටයුතු පුද්ගලයන්ගේ නම් කිහිපයක් සඳහන්ව තිබුණද එහි පහළ දක්වා ඇති මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බැවින් සහ තවදුරටත් රහසිගතව පරීක්ෂණ කරන්න යන වාක්‍ය හරහා මෙම තොරතුරේ ඇති නිශ්චිතභාවය දියාරු කර ඇති බව සාක්ෂිකරු සඳහන් කළා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ පොලිස්පතිවරයා විසින් for necessary action යන වචනය යෙදීමෙන් පවා මෙම තොරතුරේ වටිනාකම දියාරු කර ඇති බව සාක්ෂිකරු කොමිසමට පැවසුවා. මෙම තොරතුරේ තිබූ වටිනාකම පොලිස්පතිවරයාට පෙනී ගියේ නම් ඔහු කළ යුතුව තිබුණේ ත්‍රස්තවාදය පිළිබඳ විමර්ශනය කිරීමට විශේෂයෙන් පිහිට වූ ත්‍රස්ත විමර්ශන කොට්ටාශයට මෙය යොමු කිරීම බව වැඩිදුරටත් සාක්ෂිකරු අවධාරණය කළා. නිදහස් චතුරාශ්‍රය ආසන්න භූමියේ තිබී අද උදෑසන මියගොස් සිටි පුද්ගලයාගේ මරණය වෙඩි වැදී හිසට සිදු වූ හානි හේතුවෙන් සිදුවුවක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙන බව පොලිසිය සැකපල කරන්නේ ඔහු සිය දිවි හානි කරගෙන ඇති බවටයි. නිදහස් චතුරාශ්‍ර පරිශ්‍රයේ ආරක්ෂක නිලධාරීන් අද උදෑසන මෙම මලසිරුර දැක ඒ පිළිබඳ කුරුඳුවත්ත පොලිසිය දැනුවත් කර තිබෙනවා. මලසිරුර ආසන්නයේ තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්ද පොලිසිය විසින් සොයාගත්තා. ඊයේ රෑ අධිකලස වර්ෂාවක් ආවා. ඉතින් අපිට එළියටවත් බහින්න විදිහක් තිබුණේ නැහැ. පාන්දර 6ට විතර එළියට එන අවස්ථාවේදී මෙතන PTI කරන සර් කෙනෙක් ඇවිල්ලා මට කිව්වා කෙනෙක් වැටලා ඉන්නවා. heart attack ගන්න දුවලා ඇවිල්ලා මම කටෙල්ලේ ගිහින්. අපි 10ට ෆ්ලයිට් අපි ඔෆ් කරා. ඉන්න දෙන්නේ නැහැ කාටවත්. ඉන් පසුව මෙයා පැමිණියද කියන්න අපි දන්නේ නැහැ. කොයි වෙලාවෙ වෙඩි තියාගත්තද කියන්න අපි
දන්නේ නැහැ. සද්දයක් ඇහුන්නේ නැද්ද? නෑ සද්දයක් ඇහුන්නේ නැහැ. වැස්සයින්ද? වැස්සහින්ද. හැමදාම ඇවිදින්න එන පුද්ගලෙක්ද මෙයා? නෑ මෙයා පිටස්තර පුද්ගලෙක්. එයාගේ අයියට මැසේජ් එකක් ගහලා දෙන රැයකම ආර්ථිතට. ඉන් පස්සේ තමයි මේ සිදුවීම සිදු වෙන්නේ නැත්තේ. වාහනයක්වත් මුකුත් තිබුණා නැද්ද? පයින් දැවිලා තියෙන්නේ. පයින් ඇවිල්ලා තියෙන්නේ. පසුව සිදු කළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මෙලෙස මියගොස් ඇත්තේ රජීව් ප්‍රකාශ ජයවීර නැමැති 64 හැවිරිදි පුද්ගලයෙක් බවයි. ඔහු පදිංචිව සිට ඇත්තේ බම්පලපිටිය පොලිස් උද්‍යාන මාවතේ වන අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරියෙකු වශයෙන්ද ඔහු සේවය කර තිබෙනවා. මෙම පුද්ගලයා ඊයේ පසරු 6:45ට පමණ සිය නිවසින් පිටත්ව ගොස් ඇති අතර ඊට පෙර ඔහු තම මෝටර් රථයේ යතුරු මෙහෙකාරියට ලබා දෙමින් සඳහන් කර ඇත්තේ එය සිය සහෝදරයාට ලබා දෙන ලෙසයි. මේ වන විට නීතියෙන් වෙන් වී සිටින ඔහුගේ බිරිඳ එංගලන්තයේ රැඳී සිටින බවත් වාර්තා වනවා. සිය නිවස ආසන්නයේ පිහිටි එම කාන්තාවට අයත් ගුවන් ප්‍රවේශ පත්‍ර අලෙවි ආයතනයක යතුරුද ඔහු විසින් මුද්‍රා තබා මෙහෙකාරිය වෙත ලබා දී ඇත්තේ ආයතනයේ සේවිකාවක වෙත ලබා දෙන්නයි පවසමින්. මිය යාමට පෙර මෙම පුද්ගලයා සිය සහෝදරයාට ලිපියක් ලියා ඇති අතර ඒ බව ඊයේ රාත්‍රී SMS පණිවුඩයක් මාර්ගයෙන් දන්වා තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට කටයුතු කළා. මෙම මරණය සිද්ධ වෙලා තියෙන්නේ මුඛය තුලින් ඇතුළු වූ 0.22 වර්ගයේ ගිනි අවියක උණ්ඩයක් මගින් ඇති වූ තුවාල හේතුවෙන් කියන බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් වාර්තා කරලා තියෙනවා ඔහුගේ ශරීරයේ වෙනත් කිසිදු තුවාලයක් නොමැති බවත්, ඒ වගේම බාහිර පාර්ශවයක් විසින් සිදු කරන ලද තුවාල කිසිවක් හඳුනා ගැනීමට හැකියාවක් නැති බවත්, එවැනි තුවාල කිසිවක් නිරීක්ෂණය නොවන බවත්. ඒ අනුව දැනට පොලිසිය සැක කරනවා සියදිවි නසා ගැනීමක් කියලා. නමුත් මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසන් වෙනතුරු ඒ පිළිබඳව ස්ථිර තීන්දුවක් ලබා දීමට හැකියාවක් නැහැ. දැනට අපි ආවට ප්‍රදේශවල CCTV දර්ශන ලබාගෙන තිබෙනවා. ඒ දර්ශන නිරීක්ෂණය කරලා තියෙනවා. නමුත් තාම අපිට ඔහු පැමිණි ආකාරය පිළිබඳව දර්ශන එළිදර වෙලා නැහැ. උපුටා ගැනීම මගේ ආදරණීය චුට්ටා හැමෝටම හිතාගන්න බැරි දෙයක් වෙයි. මං ගත්ත තීරණය ඔයත් එක්කවත් බෙදාගන්න බෑ. මම සමාව හිතෙනවා. මොකද මේකෙන් පස්සේ ඔයාට මුහුණ පාන්න වෙන ගැටලු වලට. හැබැයි මම පුළුවන් උපරිමයෙන් උත්සාහ කරලා තියෙනවා ක්‍රමානුකූලව මේ සිදු කිරීමට. මං ගන්න තීරණයට මම පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මම ගත්ත තීරණය සම්බන්ධයෙන්. මොකද නෙල්සන් මැන්ඩෙලා එක සැරයක් කියලා තියෙනවා මම මගේ නෞකාවේ කපිතාන්. යන දිශාව තීරණය කරන්නේ මමයි කියලා. මූලිකම හේතුව විදිහට මම කියන්න ඕනේ මට කොන්දේ අමාරුවක් තියෙනවා. ඒකට කියන්නේ හර්නියටඩ්. ගොඩක් වෙලාවට මට අමාරු වෙනවා. මම ප්‍රතිකාර ගත්තත් ඒකට ටික කාලයකට පසු මම ඒකෙන් පීඩා වින්දා. ඒ වගේම නුදුරේදීම ශල්‍ය කර්මයකට මුහුණ දෙන්න සිදු වෙනවා. දෙවනුව මගේ ඇස්පෙනීම සෑහෙන ලෙස දුර්වල වේගෙන යනවා. කොඳුවට පෙළේ ශල්‍ය කර්මෙන් පසුව විඳින්න වෙන කරදර සහ පසු බලපෑම් සියල්ල ගත්තාම ඒවා එක්ක මට ජීවත් වෙන්න අවශ්‍යතාවක් නැහැ. දිල්හාරාගෙන් වෙන්වීමත් මට දුකක්. ඒ වගේම ලංකාවේ සහ සෙසු රටවල මගේ වාසස්ථාන නිරන්තරයෙන් වෙනස් වෙලා තිබීමත් තවත් කරුණක්. එම නිසා අවුරුදු 64ක් වෙලත් මට මේක තවදුරටත් දරන්න බෑ. මම මගේ ජීවිතය හොඳට ගෙව්වා. ඒත් මම කරපු එක දෙයක් ගැන දුක් වෙනවා. ඒ මගේ විවාහය ශිරෝමාල් සමග සිදු කරපු එක ගැන. හැබැයි මම ඇය සමග වසර කිහිපයක් හොඳින් හිටියා. ඒත් බලන් යද්දි ධනාත්මකයට වැඩිය ඍණාත්මක පැත්ත තමයි වැඩි. ඒ නිසා මම යන්න යනවා. මම උත්සාහ කළා අවමගුල් පැකේජයක් ලබා ගන්න. නමුත් මගේ වයස අවුරුදු 70 සම්පූර්ණ වී නොමැති වීම නිසා එය ලබා ගැනීමට නොහැකි වුණා. ඒ වගේම මම COVID-19 අරමුදලට රුපියල් ලක්ෂ 5ක මුදලක් බැර කරලා තියෙනවා. ඊට අදාළ රෙසිට් පතත් මේ ලිපියේ අමුණා තියෙනවා. මම දන්නවා මම නීතිය කඩලා තියෙනවා කියලා ගෙනියවියක් ලබා ගැනීමෙන්. හැබැයි මං ඒක ගත්තේ වෙන කාටවත් හිංසාවක් කිරීමට නෙවෙයි. 2020 ජනවාරි 3 වෙනිදා රුපියල් 1,51,500ක් ගත්ත මගේ ගිණුමෙන් තුවක්කුවයි උණ්ඩ 6කුයි මිලදී ගන්න. ඒකෙන් මම එක උණ්ඩයක් පරීක්ෂා කිරීම සඳහා භාවිත කළා. මම මේවා කියන්නේ පැටලිලි සහගත නොවෙන්න. මගේ මරණයට කිසිම දේශපාලන සම්බන්ධයක් නැහැ. මම ජීවිතයෙන් සමුගන්න මීට කලින් සැලසුම් කරලා තිබ්බේ. පසුගිය මාර්තු 27 වනදා. ඊට කලින් අපි මාර්තු 21 වනදා රාත්‍රී ආහාරය සඳහා හමු වෙන්න නියමිතව තිබුණා. නමුත් 20 වනදා දිවයිනටම ඇඳ නීතිය පැනවීමත් සමග සියල්ල වෙනස් වුණා. උපුටා ගැනීම අවසන්. මෙලෙස මියගිය පුද්ගලයාගේ පියාද මෙරට කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. මේ 2017 වසරේ මියගිය සිය පියා වෙනුවෙන් රජීව් ජයවීර ලියූ ලිපියක්. එමෙන්ම රජීව් ජයවීර පසුව මෙරට වෙබ් අඩවියකට ලිපි සපයා තිබෙනවා. අද පසුරේ සිදු කළ මරණ පරීක්ෂණයේදී කොළඹ අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරී මලින්තද සිල්වා හමුවේ අනාවරණ වී ඇත්තේ හිසට සිදු වූ හානි හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි. පුද්ගලයන් 50 දෙනෙකුගේ උපරිම සීමාව යටතේ ආගමික සිද්ධාස්ථාන අද සිට විවෘත කිරීමට රජය අවසර ලබා දී තිබෙනවා. ඒ COVID-19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්වයි. මේ අතර COVID-19 වලදී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1196ක් දක්වා අද ඉහළ ගිය අතර ආසාදිතයින් සංඛ්‍යාව 1879ක් ලෙස වාර්තා වුණා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් පුද්ගලයන් 50 දෙනෙකුට රැඳී සිටීමට ඉඩ පහසුකම් නොමැති ආගමික සිද්ධස්ථානවල සාමාන්‍යයෙන් එම භූමියේ රැඳී සිටිය හැකි සංඛ්‍යාවෙන් අඩකට පමණක් රැඳී සිටිය හැකි බවයි. මෙතර කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන් සිදු කරන ආකාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අගරදුගුරු අතිඋතුම් මෙල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වුණා. දිව්‍ය පූජාවන් පවත්වන්නට සිදුවන්නේ සෞඛ්‍ය අංශවලින් දී තිබෙන උපදෙස් මතයි. ඇතුල් වෙන විට තමන්ගේ දෑස් සේදීම කළ යුතු බව දැනුම් දී තිබෙනවා. වාඩි වෙන ස්ථාන ලකුණු කිරීමට සිදු වෙනවා. ගීතිකා කණ්ඩායම් එක රොත්තට ඉන්නේ නැතිව ගීතිකාවලට සහභාගී වීම සිදු කළ යුතු බව දන්වා තිබෙනවා. මුඛාවරණය පැළඳීම අනිවාර්ය වෙනවා දිව්‍ය පූජාවට සහභාගී වන විට. ජාතික හින්දු සම්මේලනයේ පැවසුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව හින්දු කෝවිල්වල ආගමික කටයුතුද අද සිට ආරම්භ කරන බවයි. අද කෝවිඩ් එච්චර සෙනග ආවේ නැහැ. තාම මේ කට්ටිය දන්නේ නැහැ මේ කෝවිඩ් ඇරලයි කියලා. අද ආවේ ඉතින් 15 වගේ තමයි ආවේ. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ආගමික කටයුතු ආරම්භ කෙරුණත සිකුරාදා දේව මිහියන් ඇතුළු සාමූහික දේව මිහියන් සියල්ල නැවත දැනුම් දෙනතුරු පැවැත්වීම තහනම් බවයි. මේ අතර සාම්ප්‍රදායික සහ ආගමික චාරිත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් ශ්‍රී දළදා මාලිකාව ඇතුළු ප්‍රධාන පූජස්ථානවල හා දේවාලවල සංවිධානය කරන පෙරහැර නැරඹීමට ජනතාවට මෙවර අවස්ථාව ලබා නොදීමට තීරණය වී තිබෙනවා. කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධක බලකායි සමාජිකයන් සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ තීරණයට එළඹී ඇති අතර මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති කාර්යසාධක බලකායි සමාජිකයන් මෙන්ම දළදා මාලිකාවේ දියවඩන නිලමේ සහ දේවාලවල ප්‍රධාන බස්නායක නිලමේවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මූලික අවශ්‍යතාවය හැමදාම පවත්වපු චාරිත්‍රාක් වශයෙන් ආගමික වශයෙන් සංස්කෘතික වශයෙන් පවත්වපු පෙරහැර දිගටම කරගෙන යාම පමණක් මුල් කරගෙන මේක සැලසුම් කරා නම් ජනතාවගේ සම්බන්ධය නැතුව එතකොට මේ අවුරුද්දේ ඒක තමයි කරන්න වෙන්නේ. කොවිඩ්-19 වසංගතයෙන් පසුව පාසල් යළි විවෘත කිරීමේදී සෑම පාසලකම ගිලන් කාමරයක් සකස් කර තිබිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛයක් මගින් විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබෙනවා. ඒ පාසලේදී හදිසියේ රෝගී වන දරුවෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන තෙක් රඳවා තබා ගැනීමටයි. ගිලන් කාමරයේ ආලෝකය සහ වාතාශ්‍රය මනා ලෙස ලැබෙන පරිදි පැවතිය යුතු බවත් අත්සේදීමේ පහසුකම් මෙහි තිබිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන්. මේ අතර පාසල් පැවැත්වෙන වේලාව වෙනස් කිරීම හේතුවෙන් ගැටලු රැසක් උද්ගත වේ හැකි බව ලංකා ගුරු සේවා සංගමය පෙන්වා දෙනවා. අපේ රටේ දරුවෝ පාසල් යන ක්‍රමවේදයන් දෙකක් තිබෙනවා. එකක් සිසුසරියේ වගේ පොදු ප්‍රවාහන සේවාව. ඊළඟට පාසල් වෑන් රථ සහ පාසල් බස් රථ. මේ දරුවෝ පාසල් ප්‍රවාහන සේවාවල සහ සිසුසරියේ බස් වල එන්නේ ශ්‍රේණි වශයෙන් නෙමෙයි. ඒතකොට වෙලාවල් 3කට පාසල් අවසන් කිරීම නිසා කොහොමද මේ දරුවෝ ආපහු නිවෙස් වලට යන්නේ? ඒතකොට 12ට පාසල් ආරෙන් දරුවට සමහරට 3:30 දක්වා ඉන්න වෙනවා. ඒක තුල ඒ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු රසක් නිර්මාණය වෙනවා. මේ තීරණ අරගෙන තියෙන ප්‍රායෝගිකත්වයේ ගැන කිසිදු අවබෝධයකින් දැනුමකින් තොරව තමන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කරුණු පැහැදිලි කළා. අධ්‍යාපන මන්ත්‍රී කොටස් වලට කඩලා 11:30 12 ඊළාට 1:30 3:30 දක්වා කාලය දාලා තිබුණා. නමුත් අපිට සේවා 4ක් සපයන්න බැහැ. ලක්ෂ 50ක් මේ රටේ පාසල් දරුවෝ ඉන්නවා. ඒකෙන් 60%කට එහා පැත්තකින් යන්න අපි. එහෙමනම් රටේ වගේ යුතු ඇමතිවරයෙක්ට යුතුයකමක් තිබුණා. අපිව කැඳවලා අපිත් එක්ක සාකච්ඡා කරන්න අපිට කියන්න තුන මේකේ මොකද්ද කළ යුත්තේ කියන. කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ අදාළ පාර්ශ්වයන්ට යෝජනා සහ කරුණු දැක්වීමට අවස්ථාව ලබා දුන්නද ඔවුන් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බවයි. ඉදිරි මහ මැතිවරණයේදී ජනතාව තෝරා පත් කරගත යුත්තේ හදවතක් ඇති ආණ්ඩුවක් බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මොරටුව එගොඩුවින ප්‍රදේශයේ ඊයේ සංවිධානය කර තිබූ ජන හමුවකට එක්වමින්. අගෝස්තු 5 වෙනිදාට ඔබතුමන්ලා තීන්දුව කරන්නට ඕන මුළු මහත් මාතෘ භූමියේ අනාගතය. අද අපේ රටේ කර්මාන්ත කරුවන්ට පඩි ගෙවන්නට බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා. හැබැයි එංගලන්තයේ කර්මාන්ත කරුවන්ට ආණ්ඩුවෙන් දෙන ආධාර පඩි ගෙවන්න. බංග්ලාදේශෙත් ඒක කරනවා. එංගලන්තයට පුළුවන් නම් බංග්ලාදේශයට පුළුවන් නම් ඒ ශ්‍රී ලංකාවට බැරි. අද සමහරෙක් දේශපාලන ලෝකයේ ප්‍රමුඛතාවයට අරගෙන තිබෙන්නේ දේශපාලන ඩීල් දමා ගැනීමයි. එක පිට එක ජනතාවගේ ඇස් වහලා හොර ගිවිසුම් කුමක් සඳහාද? දේශපාලඥයන්ගේ දයග්‍රහණය සඳහා. අපි ළඟ හොර ඩීල් නැහැ. අගෝස්තු 5 වෙනිදාට
දුරකථනයෙන් තරඟ කරන සමගි ජන බලවේගයට ඔබතුමන්ලාගේ හයිය ලබා දෙන්න අපි ආණ්ඩුවක් පිහිටවනවා, ජනතාවටත් සහන ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි අපි සිරිකොත වගකීමක් බාර ගන්නවයි කියන එක බොහොම ආඩම්බරෙන් මම තමුන්නාසලට කියනවා. මේ අතර සමගි ජනබලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ සඳහා තරඟ කිරීමට නාම යෝජනා බහර දී සිටි හිටපු ආණ්ඩුකාරවරියක වන නිලුකා ඒකනායක මහත්මියද සිය අපේක්ෂකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ ලිපිය මැතිවරණ කොමිෂන් සභාව වෙත ඇය විසින් යොමු කර ඇති අතර එහි දැක්වෙන්නේ සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක් ඉදිරියේදී බිහිවනු ඇති බවට තමා තුළ ඇති විශ්වාසයේ හේතුවෙන් ඊට සහයෝගය දෙනුවස් මෙම තීරණයට එළැඹි බවයි. ඒ අනුව සමගි ජනබලවේගයෙන් නාම යෝජනා බහර දී සිටි අපේක්ෂකයන් තිදෙනෙකුම මේ වන විට සිය අපේක්ෂකත්වයෙන් ඉවත් වී තිබෙනවා. ඒ මංගල සමරවීර නිලුකා ඒකනායක සහ සමගි ජනබලවේගයේ අම්බලන්ගොඩ බලමණ්ඩල සභාපති ලෙස කටයුතු කළ ඩේනට් පනියන්දුවගේ යන තිදෙනායි. කෙසේ වෙතත් නාම යෝජනා ලබා දී ඉන්පසුව මැතිවරණ සටනින් ඉවත් වීමට නෛතික ප්‍රතිපාදනයක් නැතැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඊයේ පැවසුවා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේද අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔබතුමාගේ අන්නපුර දිස්ත්‍රික්කයේ මංගල සමරවීර මන්ත්‍රීවරයා ඉල්ලා අස්වෙනවා සමගි ජනබලවේගයේ සහාය මන්ත්‍රීවරයා. එතකොට තරගයේ ඉවත් වෙනවා කියන්නේ ඔබතුමාට වාසියක්ද? ඇත්ත වශයෙන් ඔය ව්‍යාපාරය ගැන මම කතා කරන්න කැමති නෑ. මොකද ඒක තවත් මේ රටේ දේශපාලන පක්ෂයක් හැටියට හත්තක් වගේ පිපෙන එකක්. අපි දන්නේ නැහැ කොච්චර කල් තියෙද කියලා. හැබැයි මේ කුඩා කණ්ඩායමක් කොටසක් රාජපක්ෂ කඳවුරට දින්නත් ගොදුරු වෙයි, පෙරදුනත් ගොදුරු වෙයි. දැන් සමගි ජනබලවේගයේ අපේක්ෂකයන් මෙහෙම ඉවත් වෙන්නේ මේ එක්සත් ජාතික පක්ෂෙත් එක්ක තියෙන මොකක් හරි ඩීල් එකක් හින්දා. දන්නේ නැහැ ඒගොල්ලන්ගේ මාන බලන්න උනා. මංගල සමරවීර මහත්මයා කියනවා වජිර අබේවර්ධන කියන්නේ ඩීල් කාරයෙක්. වජිර අබේවර්ධනලා ඉන්නකම් එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නැහැ කියලා. නෑ ඒක චෝදනාවක් කියලා මම දකින්නේ. ඒක පොඩි දේශපාලන කතාවක්. මේ අතර පක්ෂ සමාජිකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ගොනු කළ පැමිණිල්ලට අද විරෝධතා ගොනු කෙරුණා. එම පැමිණිල්ලේ වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා විසින් අධිකරණයට ඔහු පෙන්වා දී ඇත්තේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය නව සංධානයක් යටතේ ඉදිරි මහමැතිවරණයට තරඟ කිරීමටත් අගමැති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමටත් තීරණයක් ගෙන තිබුණද වෙනම පක්ෂයක් පිහිටුවා ගැනීම සඳහා කිසිවෙකුටත් අවසර ලබා නොදුන් බවයි. මහා මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන්. ඡන්දේ පෙනිපෙනී බඩු මිල මෙසේ වැඩි කරනවා නම් ඡන්දෙට පසුව කොයි තත්ත්වයක් උදා වේද කියන එක ජනතාවට හොඳින් තේරෙනවා. ඒ නිසා මේ වෙලාවේ ජනාධිපතිවරණේ ඡන්දෙ දීපු ජනතාවත් කල්පනා කළ යුතුව තිබෙනවා ආණ්ඩුවට සිග්නල් එකක් දීලා මේ මහමැතිවරණේ නිසි පරිදි ඡන්දේ පාවිච්චි කරන්න. ඒගොල්ලන්ට තාම පක්ෂයේ කුලල් කා ගැනීම ඉවර නැහැ. තාන අපේක්ෂකව දවසින් දවස අයින් වෙනවා. හෙට අනිද්දා වෙනකොට බලන්න තව කීප දෙනෙක්ම අයින් වෙනවා ඒගොල්ලන්ගේ කණ්ඩායම. ඒක නවත්ත ගන්න තමයි මේවා කියන්නේ. සජිත්ගේ බලතණ්හාව නිසානේ යකෝ ජනාධිපති මැතිවරණ ඉල්ලන්න දුන්නක් අසූචි ගහගෙන පරාදයි. හැංගිලා හිටියා. මම දිනම තිස්සමාරාම් පැරද්දුවා. තාම ගියේ නැහැ. ඊට විපක්ෂ නායකකම දුන්නා. ඉතින් ගැලවෙන්නේ නැතුව. දැන් ඒගොල්ලගේ රේටින්ග්ස් අඩුයි. ඕක මැතිවරණේ ඉස්සෙල්ලා කතන්දරයක් නේ. හැබැයි මැතිවරණ ප්‍රතිඵලෙන් පස්සේ සමගි ජන බලවේගයට එකතු වෙන මන්ත්‍රී ප්‍රමාණයකට කවුරුත් දන්නේ නැහැ. අපි බහුකෝද පාර්ලිමේන්තු බහුතරය ගත්තාම අපි ගෝඨාභය මහත්තයත් එක්ක ගමනක් යෑම නෙමෙයි සිද්ධ වෙන්නේ. ගෝඨාභය මහත්තයට අපිත් එක්ක ගමනක් යන සිද්ධ වෙනවා. පාර්ලිමේන්තුවේ බලය වර්තමාන ජනාධිපතිතුමා හැර වෙනත් පාර්ශවයකට ගියහොත් රට විශාල අර්බුදයකට යනවා. මේකේ හොඳම අත්දැකීම දිවෙන්නේ මට තමයි. ජනාධිපතිතුමා එක පැත්තකයි පාර්ලිමේන්තුව තව පැත්තකයි ආවොත් අර මට වගේ රට පස්සට යනවා. මොන කතන්දර විපක්ෂය කිව්වත් රටේ පාලන බලය දිය යුත්තේ ජනාධිපතිතුමාගේ පාර්ශවයට. ප්‍රතිපත්ති දෙකකින් ආණ්ඩුවක් ගෙනියන්න බෑ. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ කණ්ඩායමත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කණ්ඩායමත් අතර සීතල යුද්ධයක් නෙමෙයි උණුසුම් යුද්ධයක් තියෙන්නේ. පිළිපිටම කිව්වනේ එක දිගට හිටපු අයට එක විදිහක් දාලා ගිහිල්ලා ආපුවාට එක විදිහක් කියලා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ කණ්ඩායමට අපි සුබ පතනවා. ඒ හැරෙන්න අපිට කරන්න දෙයක් නැහැ. ඔන්න අද රත්නපුර දිස්ත්‍රික්කෙන් තරඟ කරන නිලුකා ඒකනායක මහත්මියත් ඉවත් වුණා. මන්නම් මා මිත්‍ර සජිත් ප්‍රේමදාස මහත්මයාට යෝජනා කරන්නේ දිනෙන් දින වරින් වර එක එක්කෙනා ඇවිල්ලා මම යනෝ කියලා ඉවත් වෙනට වඩා නරකද සජිත් ප්‍රේමදාස මහත්මයාම ඇවිල්ලා මේ අන්ත පරාජයක් අපට අත් වෙන්න යනවා මේක දරා ගන්න බෑ එක එක ඉවත් වෙන්න යන්නේ ඒ නිසා සියල්ලම වෙනුවෙන් අපි සියලුම දෙනා ඉවත් වෙනවා කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා නිවේදනයක් නිකුත් කිරීම තමයි වඩා තුනට හුරු වෙන්නේ. නැත්තම් ඉතින් සජිත් ප්‍රේමදාස මහත්තයාට ඡන්දෙන් පස්සේ තවත් මාස දෙකක් යාල කැලේ හැංගිලා ඉඳයි සිද්ධ වෙන්නේ.
ටයරයක් හිසේ වැදීමෙන් අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ පසිදු හිරුෂාන් ඊයේ නිවස වෙත පැමිණියා. කෙසේ වෙතත් පසිදු තවමත් පූර්ණ වශයෙන් සුවය ලබා නොමැති බව ඔහුගේ සහෝදරයා අප සමග පැවසුවා. ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ 18 ව්‍යවස්ථාවේ අංක 1 සිට අයන්න සිට යන්න දක්වා වැටි 9කින් මූලික අයිතිවාසිකම් විරෝධ සඳහන් වෙනවා. පසින්දු හිරුෂාන් කියන්නේ මගේ චූටි මල්ලි. එයාගේ හීනවුණු විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන එක. විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා පළමු වසරේ ශිෂ්‍යයෙක් විදිහට මාස දෙකක් වගේ කාලයක් තමයි යාට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන්න සිදු වුණේ. එදා මොකද්ද පාටියක් තිබුණා කිව්වා. ඉතින් ඒකේ ඉවරලා එනකොට තමයි පඩිපෙලෙන් පල්ලෙහාට විභාගෙදී උඩින් ටයර් එකක් කවුරු හරි කෙනෙක් කියවලා ඒ ටයර් එක වැදීමෙන් පඩිපෙලෙන් පල්ලෙහාට වැටිලා කුඩා මුලේ විශාල වශයෙන් ලැබෙයිජක් වෙලා තියෙනවා. ජීවිතේ දෙයි කියලා කවුරුවත් හිතුවේ නෑ ඒ වෙලාවේ. 21 වෙනිදා පසිදු හිරුෂාන් මාර්තු මාස 6 වෙනිදා විශ්වවිද්‍යාල පරිසරයේදී අනතුරකට ලක්වන්නේ කළමනාකරණ පීඨයේ පළමු වසර සෙසුන්ගේ මූලිකත්වයෙන් පැවති සාදයක් අතරතුරයි. සාදය පැවති ස්ථානයට විනෝද වීම සඳහා ටයරයක් ගෙනවිත් ඇති අතර එය උස් ස්ථානයක සිට පසිදුගේ හිසට වැටීමෙන් අනතුර සිදුව තිබුණා. අනතුරට ලක් වූ පසිදු ඇතුළත් කෙරුණේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෙතයි. දින 98ක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබුව පසිදු ඊයේ නිවස වෙත පැමිණියා. දැන් චූටි මල්ලි වගේ ඉදර ගෙනල්ලා තියෙන්නේ. නමුත් එයා පූර්ණ සුව තත්ත්වයකට පත් වෙලා නැහැ. සිද්ධිය පිළිබඳව එයාට මතකයක් නැහැ. දැනට විශ්වවිද්‍යාලය තුල අධ්‍යාපනය ලැබීම සම්බන්ධයෙන් ලොකු මතකයක් එයාට නැහැ. මොකද්ද උනේ කියන එක ගැන එයා දැනුවත් නැහැ. එයා මතක නැහැ කියලා තමයි කියන්නේ. එයාගේ හිසටයි බරපතල විදියට හානි සිද්ධ වුනේ. ඉතින් දැන් එයාට කතා කරන්න අමාරුයි. කෑම ගිල්ල ගැනීමේ අපහසුතාව තියෙනවා. ශරීර සමබරතාවය නැහැ. අකුරු ලියන්න බෑ. පූර්ණ සුව තත්ත්වයකට පත් වෙන්න කොච්චර කාලයක් ගත වේද? මුළු ලංකාවාසී ජනතාව එයාට ආශිර්වාද කරා, එයාට සුවය ප්‍රාර්ථනා කරා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අපි විශ්වාස කරන්නේ ආව ඉක්මන් සුවයක් මේ වගේ ලැබුණේ. ඔයාලට කොහොමද? ඔයාලට මේ වෙච්ච සිද්ධි මතකද? ඉස්සරහට මොකද කරන්න බලාපොරොත්තු වෙන්නේ? කැම්පස් යන්න ඕනේ. අනතුර සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතාද අදහස් පළ කළා. මෙම සිසුවා සම්බන්ධයෙන් තවදුරටත් ශ්‍රී ලංකා පොලිසිය විසින් විමර්ශන පවත්වනවා. මෙම සිද්ධියට අදාළව මිනීමැරීමට තැත් කිරීම සහ නවක වද පනත යටතේ දැනට විමර්ශන කටයුතු කෙරෙමින් පවතිනවා. ඒ අනුව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන සිසුවා මෙම මාස 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. එදිනට ගරු අධිකරණය විසින් වැඩිදුර විමර්ශන වාර්තාවක් ඇඳවා තිබෙනවා. දැන් රටවටා හිරෝ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා මහජන පැමිණිලි සහ දුක්ගැනවිලි විමර්ශනය කොට කඩිනමින් සහන සැලසීම පිණිස ජනාධිපති කාර්යාලයේ ඔම්බුඩ්ස්මන්වරයෙකු ලෙස පත් කර තිබෙනවා. මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි නොවී ස්වර්ණමහල් ජුවලර්ස් ආයතනය මූල්‍ය කටයුතු සිදු කරගෙන ගොස් ඇති බව අද අනාවරණ වුණා. ඒ ETI සමාගමේ අක්‍රමිකතා සහ අයථා ක්‍රියා පිළිබඳ සොයන ජනාධිපති කොමිසම 5 වන දිනටත් සාක්ෂි විමසූ අවස්ථාවේදී බහුලව රියානුතුරු වාර්තාවන වංගුවක් වන කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ කොළතැන්න ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගය අසල අනතුරක් සිදු වුණා. මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු එම ස්ථානයේ සිදු වූ 68 වන අනතුර ලෙස ලොරි රථයක් අනතුරට පත්ව තිබුණේ මෙලෙසින්. වටවටා හිරෝ දැන් ලෝවටා හිරෝ. ලෝවටා හිරෝ 2019 වසරේදී ඇමරිකාවේ ඔක්ලහෝමාහි පොලිස් නිලධාරියෙක් කළු ජාතික පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී අමානුෂික අන්දමින් කටයුතු කිරීමේ දර්ශන පෙළක් මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යන්ගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා. ඒ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතන සිදුවීම ගැන පැතිරෙන කතා බහ කරතුරයි. I can't breathe. Stop resisting. I can't breathe, please. Help me. Hey, give me your hand. I can't breathe. අවස්ථාවන් කිහිපයකදීම තමන්ට හුස්ම ගැනීමට අපහසු බව පවසන එම සැකකරුද පොලිස් භාරයේ සිටියේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මේ අතර වර්ගවාදයට එරෙහිව අදත් ලොව රටවල් රැසක විරෝධතා පැවැත්වුණා. බ්‍රිතාන්‍යයේ ප්‍රතිමා සහ පෞරාණික කලා නිර්මාණ බාහිර නොපෙනෙනසේ ආරක්ෂාකාරීව ආවරණය කිරීමට එරට පාලන අධිකාරිය මෙලෙස පියවර ගත්තේ වර්ගවාදයට එරෙහි උද්ඝෝෂණ අතරතුර විරෝධතාකරුවන් ඒවාට හානි කිරීම හේතුවෙන්. ඒ සමගින් අදට ඔබෙන් සමගන්නවා. පැත්තක් නොගත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුමැතිය දිස්ම පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යලිත් හමුවමු හෙට 11:55 අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. සුබ රාත්‍රියක්.
තියෙනවා.